SLT within online learning සහ online working සඳහා ඇදහිය නොහැකි data දීමනා GB 30ක් රුපියල් 195යි GB 100ක් රුපියල් 490යි අඩුම මිලට වැඩිම data SLT වෙතින් නව sunlight sakura දැන් දික්කල් පවතින sakura මල් සුවඳින් අද 2020 දෙසැම්බර් 3 බ්‍රහස්පතින්දා සිරස්තල බුරවි චණ්ඩමාරුතය දිවයිනෙන් ඉවතට ඇතැම් ප්‍රදේශවලට සුළු හානි බලාපොරොත්තු වූ තරම් හානියක් නොවූ බව විශේෂඥයන් පවසයි. අපි සතුටු වෙන්න ඕන අඩු වුණේ. මෙරට කොවිඩ් රෝගීන් 25,000 පනි වැඩිම දෛනික ආසාදිතයන් ඊයේ සාමාන්‍ය පෙළ විභාගය මාර්තු තෙක් කල්යයි. අපි බලාපොරොත්තු වෙනවා මාර්තු මාසයේ. මහරදී මියගිය කිසිදු රැඳවුවෙකු වෙඩි තැබීම නිසා මිය ගොස් නැහැ රාජ්‍ය ඇමති කියයි. වෙඩි පාරවල් තියලා තියෙනවා වෙඩි පාරකින් මැරිලා නැහැ. රාගමින් පැන්න රැඳවුවා ඔරුගොඩවත්තෙන් සොයා ගනි. පාස්කු ප්‍රහාරයේ විමර්ශන නිසි පරිදි කිරීමට ආණ්ඩුව අපොහොසත් නම් විකල්පයකට එළඹෙනවා. කාදිනල් හිමිපාණන් අවධාරණය කරයි. ඒක කෙරෙන්නේ නැත්නම් එහෙනම් අපිට වෙන විකල්ප හොයන්න වෙනවා. ඇල්කොහොල් අඩංගු hand sanitizer භාවිත කරන්න. ලෙඩ රෝග ඇති කරන විෂ බීජවලට එරෙහිව සටන් කරන්න. හඳුන්වා දීමේ මිල රුපියල් 350යි. From Ada Derana, this is Ada Derana, Late Night Prime. Live from Studio 24 in Colombo. ආයුබෝවන් ඔබ අදත් එක්වන්නේ අද දෙරණ රාත්‍රී 10 ප්‍රධාන පුවත් විකාශය සමගින්. දිවයිනේ ඊසානදිග ප්‍රදේශයෙන් ඊයේ රාත්‍රී රටට ඇතුළු වූ බුරවි සුළුකුණාටුවේ බලපෑමෙන් යාපනය සංකාරා ප්‍රදේශයේ පුද්ගලයෙකු අතුරුදන්ව තවත් සිව් දෙනෙකු තුවාල ලැබුවා. සුළුකුණාටුවේ බලපෑමෙන් දිස්ත්‍රික්ක 6ක පුද්ගලයන් 12,252ක් පීඩාවට පත්ව තිබෙනවා. සුලිකුණාටුව අද පස්වර වන විට දිවයිනෙන් ඉවතට ගමන් කළද හෙට උදෑසන වනතුරු දීවර සහ නාවක කටයුතුවල නොයෙදෙන ලෙස කාලගුණ බලධාරීන් දැනුම් දෙනවා. බොරවී සුලිකුණාටුව මඩකලපුව සහ පේදුරුතුඩුව අතරින් ත්‍රිකුණාමලයට ආසන්නව ශ්‍රී ලංකාවේ නැගෙනහිර වෙරළාශ්‍රිතව දිවයිනට ඇතුළු වන බවට පෙර කාලගුණානාවක නිකුත් කර තිබුණා. ඒත් එම ගමන් මාර්ගය යම්තාක් දුරට වෙනස් වෙමින් සුලිකුණාටුව ඊයේ රාත්‍රී 10:30 අතර කාලයේදී මෙරට ගොඩබිමට ඇතුළු වුණේ ඊසානදිග වෙරළේ තිරියායි සහ කුච්චවේලි අතරින්. ඒ පැයට කිලෝමීටර 70වත් 80වත් අතර වේගයකින් සුලිකුණාටුවෙන් බලපෑම් එල්ල වුණේ මන්නාරම යාපනය කිලිනොච්චිය මොලතිව් වවුනියාව සහ ත්‍රිකුණාමලය යන දිස්ත්‍රික්ක 6ටයි. සුලිකුණාටුව දිවයිනට ඇතුළු වෙතයි අපේක්ෂා කෙරුණු ත්‍රිකුණාමලය ප්‍රදේශයට දැඩි බලපෑමක් එල්ල වී තිබුණේ නැහැ. ඊයේ දහවල් කාලයේ ඉඳන්ම සුළං තත්ත්වයේ වැඩිවීමක් ඒ වගේම මුහුදේ රළු වීමක් අපිට නැගෙනහිර පළාතේ මේ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය ඇතුළු මේ ප්‍රදේශවලින් දැක ගන්නට ලැබුණා. මෙය තරමක් දුරට වැඩි වෙන ආකාරයක් රාත්‍රී කාලයේදී අපි දැක්කත් ඉන් පසුව මේ සුළං තත්ත්වයේ කිසිම වැඩිවීමක් අපිට දකින්න ලැබුණේ නැහැ. සුලිකුණාටුව දිවයිනට ඇතුළු වීමත් සමග ප්‍රදේශ බොහොමයක වැසි සහ සුළං සහිත අයහපත් කාලගුණික තත්ත්වයක් ඊයේ රාත්‍රියේ සිට පැවතුණා. ගත වූ පැය කිහිපය තුළ දිවයිනේ වැඩිම වර්ෂාපතනය වාර්තා වුණේ කිලිනොච්චි දිස්ත්‍රික්කයේ අක්කරායින් ප්‍රදේශයෙන්. එය මිලිමීටර 279.8ක්. එමෙන්ම චාවකච්චේරි, යාපනය, මුලතිව්, ඉරණමඩු, ඔඩ්ඩුසුඩාන්, තෙල්ලිප්පලේ යන ප්‍රදේශවලින් මිලිමීටර 200 ඉක්ම වූ වැසි වාර්තා වුණා. පැවති සුළං තත්ත්වයත් සමග ගස් කඩාවැටීම් සහ දේපල හානි කිහිපයක්ද වාර්තා වුණා. පැවති අයහපත් කාලගුණික තත්ත්වයේ හමුවේ වෙරළාසන්න පහත්වීම් බොහොමයක් ජලයෙන් යට වී තිබූ අයුරුයි මේ. බොරවී සුලිකුණාටුව හේතුවෙන් ඇති වූ අයහපත් කාලගුණික තත්ත්වයේ මත පුද්ගලයෙකු අතුරුදන්ව තවත් පුද්ගලයන් සිව් දෙනෙකු තුවාල ලැබුවා.
සුළුකුණාටුවෙන් බලපෑම් එල්ල වූ පුද්ගලීන් සංඛ්‍යාව 12252ක්. එමෙන්ම අයහපත් කාලගුණ තත්ත්වයෙන් නිවාස 15කට පූර්ණ හානි සිදුව නිවාස 192කට අර්ධ හානි සිදු වුණා. සුළුකුණාටුව ක්‍රමයෙන් අද පස්වරුව වන විට මන්නාරම් බොක්ක දෙසින් අරාබි මුහුදු තීරය දක්වා දිවයිනෙන් ඉවතට ගමන් කෙරුණා. අපෙන් ගොඩක් දෙනා අහන්නේ ඇයි බලාපොරොත්තු වුණ තරම් හානියක් වුණ නැතිද? අපි සතුටු වෙන්න ඕන. අඩු උනේ. අඩු තක්සේරුවකින් හිතන්න එපා. මේ සැරේ මෙහෙම වුණා ඊළඟ සැරේ එහෙම වෙන්නේ නැහැ කියලා. එහෙම නෙමෙයි සුළුකුණාටු හරි අවිනිශ්චිතයි. දීවර ජනතාවටත් අපි අද දවසේ තව දුරටත් රැඳී ඉන්න කියලා දීවර කටයුතු වලින් වැළකීලා රැඳී ඉන්න කියලා අවවාද කරනවා. The big story. ලංකාවේ පළමු වරට හඳුන්වා දෙන මැලිබන් වෙජි ක්‍රැකර්. ක්‍රන්චි වෙජි. මේ අතර බුරවී සුළුකුණාටුවෙන් සිදු වූ ආපදා පිළිබඳ යාවත් කාලින කළ දත්ත වාර්තාවක් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය අද පස්වරුවේ නිකුත් කළා. ඒ අනුව දිස්ත්‍රික්ක 12ක 44848 දෙනෙකු පීඩාවට පත් සිටින බවයි එහි සඳහන් වන්නේ. එක් අයෙකු අතුරුදන්ව 6 දෙනෙකු තුවාල ලබා ඇති බවත් එහි සඳහන්. එමෙන්ම නිවාස 50කට පූර්ණ හානි සිදුව ඇති අතර අර්ධ හානි සිදු වූ නිවාස සංඛ්‍යාව 2148ක්. ආරක්ෂිත ස්ථාන 56ක පුද්ගලයන් 10559 දෙනෙකු රඳවා තබා ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසනවා. තවත් COVID-19 ආසාදිත රෝගීන් 5 දෙනෙකුගේ මරණ අද පස්වරුවේ වාර්තා වුණා. ඒ සමග මෙරටින් වාර්තා වූ මරණ ගණන 129ක් දක්වා ඉහළ යනවා. එමෙන්ම මෙරටින් හඳුනාගෙන ඇති සමස්ත COVID ආසාදිතයන් ගණන 25000 සීමාව ඉක්මවා ගොස් තිබෙනවා. අද දිනේත් නව ආසාදිතයන් 350 දෙනෙකු හඳුනාගත් බව යුද හමුදාපති ලුතෙනන්ට් ජෙනරාල් ශවෙන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කළා. ඊයේ මෙරටින් හඳුනාගත් COVID-19 ආසාදිතයින් ගණන 878ක් වන අතර එය දිනක් තුළ මෙරටින් වාර්තා වූ වැඩිම ආසාදිතයින් සංඛ්‍යාවයි. මීට පෙර වැඩිම ආසාදිතයින් වාර්තා වුණේ පසුගිය ඔක්තෝබර් 23 වනදා වන අතර එම ගණන 866ක්. ඊයේ හඳුනාගත් ආසාදිතයන් 878 දෙන අතරින් වැඩිම ආසාදිතයන් සංඛ්‍යාව කොළඹ දිස්ත්‍රික්කයෙන් හඳුනාගෙන අතර එම ගණන 402ක්. බොරැල්ලෙන් 103ක්, අලුත්කඩේ ප්‍රදේශයෙන් 63ක්, කොල්ලපිටියෙන් 42ක්, මට්ටක්කුලයෙන් 36ක්, දෙමටගොඩින් 30ක්, කොටහේන සහ බ්ලූමැන්ඩල් ප්‍රදේශවලින් 29ක්, අවිස්සාවේල්ලෙන් 21ක් සහ වැල්ලන්පිටියෙන් 15ක් වශයෙන් ආසාදිතයන් ඒ අතරට අයත්. ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයන් 188 දෙනෙකු ඊයේ හඳුනාගෙන ඇති අතර ආසාදිතයන් වාර්තා වුණේ කඩවත, මීගමුව, නිට්ටඹව, කොටදෙනියාව, කැලණිය, කටාන සහ දිවුලපිටියාන ප්‍රදේශවලින්. අටලුගම ප්‍රදේශයෙන් හඳුනාගත් කොවිඩ් ආසාදිතයෙකු රෝහලගත කිරීම සඳහා සෞඛ්‍ය අංශ ඊයේ පැමිණි අවස්ථාවේ කොවිඩ් ආසාදිතයම පුද්ගලයා සෞඛ්‍ය අංශ වෙත කෙළගැසීමක් සිදු කර තිබුණේ රෝහල්ගත වීම ප්‍රතික්ෂේප කරමින්. යාවද ගන්න තියෙන්නේ? යාවද? හරිද? එන්න බැරනම් බෑ. හරි නංගි. රකේට් මොහමඩ් අමීන්ද? මොහමඩ් අවේ. ගන්න එපා. මෙයාව ගන්න එපා. මේ අනිත් මිනිස්සුන් අමාරුවට අපි යන්නේ. කතා ගන්න එපා. යන්න දෙන්නෙත් නෑ මම. එහෙමනම්. මෙම සිද්ධිය හේතුවෙන් බණ්ඩාරගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය මගින් අටලුගම ප්‍රදේශයේ අද සිදු කිරීමට නියමිතව තිබූ PCR පරීක්ෂණ කටයුතුද තාවකාලිකව නතර කරනවා. සිද්ධිය සම්බන්ධයෙන් බණ්ඩාරගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරිය බණ්ඩාරගම පොලිස් ස්ථානය වෙත පැමිණිල්ලක්ද ගොනු කළා. මේ අතර හැටන් කොටගල ක්‍රිස්ටල් ෆාම් බතු පාසලට අද පැමිණි දරුවන් යලි නිවෙස් වෙත යැවීමට පාසල් බලධාරීන් කටයුතු කර තිබුණා. ඒම පාසල පිහිටි වතුයායෙන් ආසාදිත පුද්ගලයන් දෙදෙනෙකු වාර්තා වීමත් සමග ගුරු මණ්ඩලයේ 19 දෙනෙකු අසනීප නිවාඩු වාර්තා කර තිබීම හේතුවෙන් හම්බන්තොට වලස්මුල්ල මහාවිද්‍යාලය වෙත අද පැමිණ සිටි දරුවන්ව පාසල් අවසන් වීමට පෙර නිවෙස් වෙත රැගෙන යාමට මව්පියන් කටයුතු කර තිබුණා. ඒ වලස්මුල්ල කොහොලාන ප්‍රදේශයෙන් හඳුනාගත් කොවිඩ් ආසාදිතයෙකුගේ ඥාති පුත්‍රයෙකු ප්‍රදේශීය උපකාරක පන්තියකට සහභාගී වී තිබීම හේතුවෙන් 2020 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ පැවැත්වීම ලබන වසරේ මාර්තු මාසය දක්වා කල් දැමීමට සිදුවන බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා පවසනවා. අධ්‍යාපන පොදු සහතික සාමාන්‍ය පෙළ විභාගයේ පැවැත්වීම සඳහා ගත වෙන්නේ දින 9ක් පමණයි. කෙටි කාලය. ඒතර
හැකිතාක් ඉක්මනට විභාග අපේක්ෂකයන්ගේ සෞඛ්‍යයට යටත් ඒක තමයි තීරණාත්මක සාධකය. අපි බලාපොරොත්තු වෙනවා මාර්තු මාසය තුල සාමාන්‍ය පෙළ විභාගයේ පැවැත්වීමට පුළුවන් වෙයි කියලා. ඊට වඩා කල් දැමීම අවශ්‍යයි කියලා මේ අවස්ථාවේදී අපි හිතන්නේ නැහැ. මාර්තු මාසයේ විභාගයේ පැවැත්වුවොත් සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල බලාපොරොත්තු වෙන්න පුළුවන් ජූනි විතර එනකොට. ජූලි මාසයේ උසස් පෙළ පන්ති මේ දූ දරුවන් සඳහා ආරම්භ කිරීමට පුළුවන් වෙනවා. මහර බන්ධනාගාර ගැටුමේදී මියගිය කිසිදු රැඳවුවෙකු වෙඩිතැබීම් හේතුවෙන් මරණයට පත්වී නොමැති බව බන්ධනාගාර ප්‍රතිසංස්කරණ හා සිරකරුවන් පුනරුත්ථාපන රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා පවසනවා. ඔහු මේ බව කියා සිටියේ අද පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමි. මේ අතර රාකව රෝහලෙන් පලා ගිය මහර රැඳවුවා අද උදේ ඔරුකොඩවත්ත ප්‍රදේශයෙන් සොයා ගැනුණා. මහර බන්ධනාගාරයේ සිදු වූ ගැටුමින් තුවාල ලබා රාගම ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි රැඳවුවෙකු පලා ගොස් තිබුණේ ඊයේ රාත්‍රියේ. බන්ධනාගාර බුද්ධි ආශිර්වාද නිලධාරීන් සිදු කළ විමර්ශනවලදී අද පෙරවරුවේ ඔරුගොඩවත්ත ප්‍රදේශයේදී එම රැඳවුවා සොයා ගැනුණා. 32 දෙහැවරදි සැකකරු මේ වන විට වැලිකඩ බන්ධනාගාරයේ වෙනම ස්ථානයක රඳවා තිබෙනවා. පසුගිය 29 වෙනිදා මහර බන්ධනාගාරයේ ඇති වූ ගැටුමෙන් රැඳවුවන් 11 දෙනෙකු මිය ගියා. තුවාල ලැබූ රැඳවුවන් ගණන 106ක්. ඉන් 28 දෙනෙකු රාගම ශික්ෂණ රෝහලේත් 24 දෙනෙකු වැලිකඩ බන්ධනාගාර රෝහලේත් තවත් රැඳවුවෙකු කොළඹ ජාතික රෝහලේත් ප්‍රතිකාර ලබනවා. සුළු තුවාල ලැබූ රැඳවුවන් 53 දෙනෙකු ප්‍රතිකාර ලබා යලි මහර බන්ධනාගාරයේ වෙත රැගෙන වෙත තිබෙනවා. මේ අතර මහර බන්ධනාගාරයේ ඇති වූ ගැටුම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ වන විට 26 දෙනෙකුගෙන් ප්‍රකාශ සටහන් කරගෙන ඇති බව පොලිසිය පවසනවා. එමෙන්ම සිද්ධිය පිළිබඳ සොයා බැලීමට අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ සබ්රි මහතා පත් කළ පංචපුද්ගල කමිටුවේ සමාජිකයන් අද පෙරවරුවේ මහර බන්ධනාගාරයේ විමර්ශන ආරම්භ කළා. විශ්‍රාමික මහාධිකරණ විනසුරු කුසලා සරෝජනී වීරවර්ධන මහත්මියගේ සභාපතිත්වයේ දරන මෙම කමිටුවේ සෙසු සමාජිකයන් වන්නේ ජනාධිපති නීතිඥ යුආර් සිල්වා, අධිකරණ අමාත්‍යාංශයේ අතිරේක ලේකම් රෝහණ හපුගස්වත්ත, හිටපු බන්ධනාගාර කොමසාරිස් ගාමිණී ජයසිංහ සහ හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලින්ද රණවීර යන අයයි. මේ අතර ගැටුමට මැදි වූ රැඳවුවන්ගේ තොරතුරු ලබා ගැනීම සඳහා ඔවුන්ගේ ඥාතීන් බන්ධනාගාර ආරක්ෂක කුටිය වෙත කැඳවා ඡායාරූප පෙන්වමින් තොරතුරු එක්රැස් කිරීමත් අද සිදු වුණා. මහර බන්ධනාගාරයේ ඇති වූ ගැටුම සම්බන්ධයෙන් අදත් පාර්ලිමේන්තුවේදී අදහස් පළ වුණා. මේකේ බන්ධනාගාර නිලධාරීන්ගේ වෙඩිපහරකින් කිසිම කෙනෙක් මැරිලා නැහැ. ඒ මැරිලා ඉන්න සියලුම දෙනා මැරිලා තියෙන්නේ ඇතුළේ කට්ටිය ගහගෙන. වෙඩිපහරවල් තියලා තියෙනවා වෙඩිපහරකින් මැරිලා නැහැ කවුරු. මරණ පරීක්ෂණ වලින් ඒවා එළි වෙලා තියෙනවා. හොඳයි අපි ඔබතුමාට සුබ පතනවා. ඔබතුමාගේ නව පත්වීම වැඩියෙන් බන්ධනාගාර හදලා වැඩියෙන් සිරකරුවන් ගන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. අපිට දුන්නා වගේ නෙමෙයි ඉදිරියේදී ඔබතුමාලත් බන්ධනාගාරයට ආවොත් අපි හොඳට බලා ගන්නවා. පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් වගකිව යුත්තන්ට නිසි දඬුවම් ලබා දීමට වත්මන් ආණ්ඩුව අපොහොසත් වන්නේ නම් විකල්ප ක්‍රියාමාර්ගයකට එළඹීමට සිදුවන බව අගරාදුගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පවසනවා. පාර්ලිමේන්තු මන්ත්‍රී කවින්ද ජයවර්ධන මහතා අද උන්වහන්සේ බැහැදකීමට පැමිණි අවස්ථාවේදී මේ බව සඳහන් කළා. සමගි ජනබලවේගේ පාර්ලිමේන්තු මන්ත්‍රී කවින්ද ජයවර්ධන මහතා අද අගරදුගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් බැහැදකීම සඳහා කොළඹ අගරදුගුරු නිල නිවස වෙත පැමිණියා. දැන් අපේ කතෝලික ජනතාව දෙනෙත් විවෘත කරගෙන බලාගෙන ඉන්නේ මේ මහා පාස්කු ප්‍රහාරය. ඒ ප්‍රහාරය පිළිබඳ ඇත්ත తত্ত্বය කවදාද එළියට එන්නේ කියන එක ගැන තමයි බලාගෙන ඉන්නේ. කණ්ඩායමක් අල්ලගෙන ඉන්නවා. නමුත් ඒ කණ්ඩායම ගැනත් ඒගොල්ලන්ගේ ක්‍රියාකාරකම් ගැනත් මොනවද තත්ත්වය කියලා හරියට මේ විග්‍රහය කෙරෙනවද කියන එක ගැන අපි අඳුරේ ඉන්නේ. දැන් මේ කොමිෂන් සභාවේ වැඩ කටයුතු දෙසැම්බර් මාසයේ 20 වෙනිදා වෙනකොට ඉවර කරන්න තියෙනවා කියන නිවුස් අයිටම් එකක් අද පත්තරේ ගියා. ප්‍රශ්න කිරීම අරමුණ සිදු වෙලා තියෙන්නේ දේශපාලන ලෝකයේ මේකට වගකිව යුතු අය සහ ආරක්ෂක අංශවල විමර්ශන කරපු නිලධාරීන් ඒ අයගේ වගකීම ගැන තමයි වැඩි අවධානයක් වැඩි දින ගණනක් යොමු වෙලා තියෙන්නේ කියන එක අපිට පැහැදිලි වෙනවා. ඒකත් එක්ක තියලා බලනකොට මේ බෝම්බ තැබීම, ඒකට අනුග්‍රහ දැක්වීම, ඒ කාරණාවලට මුදල් හදල් ලබා දීම, ඒවා පිළිබඳව අපට සෑහීමකට පත් වෙන්නට පුළුවන් ප්‍රමාණයක ඉන්වෙස්ටිගේෂන් එකක් හෝ කරුණු විපරම් කිරීමක් සිදු වෙනවද කියන ප්‍රශ්නයක් තාමත් අපේ හිතේ ඇති වෙලා
තියෙනවා. අපිට මේ අපි රජයෙන් ඉල්ලා සිටින්නේ මේ ඉන්වෙස්ටිගේෂන් එක පිටිපස්සට තල්ලු කරලා දාන්න එපා. එදිනෙදා එන ප්‍රශ්න නිසා. ඒ නිසා ආරක්ෂකාංශ නිදා ගන්න හොඳ නැහැ මේ කරුණ සම්බන්ධව මේ සිදුවෙච්ච සිදුවීම සම්බන්ධව. ඒ නිසා මේ දේශපාලන වාසි ලබා ගන්න එහෙම නැත්නම් මේ ඩීල් සංස්කෘතියක් ඇතිකරන්න ඒ වලට යටත් වෙලා මේ සිද්ධිය සම්පූර්ණයෙන්ම අර වෙනදා සිදු වුණා වගේ කාපට් එක යට හංගන්න කිසිම උත්සාහයක් දැරිය යුතු වන්නේ නැහැ. ඒක කෙරෙන්නේ නැත්නම් එහෙනම් අපිට වෙන විකල්ප හොයන්න වෙනවා. මේ වෙන කණ්ඩායම් වලට මේ වගකීම පවරන්න සිද්ධ වෙනවා. මේ රජය කෙරෙහි අපේ විශ්වාසය බිඳෙනවා එහෙම දෙයක් කරොත්. 8 වෙනි පාර්ලිමේන්තුවේදී ඉදිරිපත් වුණා මෙම බැටික්ලෝ කැම්පස් එකට අදාළ සියලුම වත්කම් සහ බැරකම් රජයට පවරාගෙන මේ විශ්වවිද්‍යාලය රජයට පවරා ගන්න කියලා. මේ විශ්වවිද්‍යාලයට ඉඩම දීලා තියෙන රජයෙන් මේ විශ්වවිද්‍යාලයට UGC එකේ උසස් අධ්‍යාපන ආයතනයේ කිසිදු අනුමැතියක් ලබා දීලා නැහැ. ඒ වගේම මේ විශ්වවිද්‍යාලයට සෞදි අරාබියෙන් බිලියන 8ක් ලබාගෙන තියෙනවා කියන එක තමයි අපිට දැනගන්න ලැබෙන්නේ. මහා බැංකුව දැනුවත් නැහැ. ඒ වගේම ලංකා බැංකුව දැනුවත් නැහැ. ඒ පිළිබඳව රජය ගන්නා වූ ක්‍රියාමාර්ගය මොනවාද? යුද්ධයක ජය පරාජය රැඳී තිබෙන්නේ දේශපාලනඥයින් මත බව මහජන ආරක්ෂක අමාත්‍ය රිය අද්මිරාල් සරත් වීරසේකර මහතා පවසනවා. ආරක්ෂක අමාත්‍යාංශයේ වැය ශීර්ෂය විවාදයට ගත් අවස්ථාවේදී ඔහු මෙලෙස අදහස් පළ කළා. මේ සභාවේ සමහරව අපිට මඩ ගහනවා. ඒගොල්ලන්ටත් ඇහෙන්න මම මේවා මතක් කරලා දෙන්නේ. මම සේනාංක යුද පිටියේ සේනාංක පුද්ගලිකව මගේ යටතේ තියාගත්තා. 58 වෙනි සේනාංකයේ වර්තමාන යුද හමුදාපති, 55 වෙනි සේනාංකයේ වර්තමාන ආරක්ෂක ලේකම්. ඒගොල්ලන්ට හොඳ අනාගතයක් ගොඩනැගිලා තියෙනවා. එයා ගැන අපිට සතුටු වෙන්න පුළුවන්. අදත් මම දැක්ක ප්‍රවෘත්ති වලට රූපවාහිනිය යනවා ක්ලේව බෝම්බයක් එක්ක හිටපු කොටි ත්‍රස්තවාදියෙක් සහ ඔහුගේ බිරිඳ මම හිතන්නේ අහුවෙලා තියෙනවා. ඒ කියන්නේ ත්‍රස්තවාදී ගිනි පුපුරු අලුයට නැවතත් මතුවෙමින් තියෙනවා. මේවා ගැන සොයලා බලලා ගැඹුරින් අධ්‍යයනය කළ ඒ දේවල් අපිට කරන්න සිද්ධ වෙනවා. මහ විරුද්ධින සැමරීම මතක් කරනකොටත් උග්‍ර වේලෙනවා. ඊයේ ආපු කුණාටුව මීට දවස් 4-5කට ඉස්සෙල්ලා වනම් හරි මහ විරුද්ධිනේ. ඒක වැදුනේ අර මහ විරුද්ධින අතුගාලා දාව පැත්තටයි වැදුනේ ඉස්සෙල්ලා. නමුත් මේ මහ විරුද්ධින සැමරීම කියලා මෙතන කතා කරන කට්ටිය හැම වෙලේම ජාතිවාදී අවුස්සන්න හදනවා. මහ විරුද්ධින සමරන්න දෙන්න බෑ. LTT ත්‍රස්තවාදී තාමත් මේ රටේ තහනම් සංවිධානයක්. මට කනගාටුයි අපේ පැත්තේ ඉන්න මනෝ ගණේෂන් ගරු മന്ത്രിතුමාත් මම දැක්ක මහ විරුද්ධින සැමරීම ගැන කතා කරා. නමුත් ඒක අපේ පක්ෂයේ මතය නෙවෙයි. ඒක එතුමාගේ පුද්ගලික මතය. ඉතිහාස සාමයවති මෙතන ඉන්නවා. තර්ජනාත්මකව තවුන්නාසේ කිව්වා පාතාලය අපි ඉවර කරනවා හොඳින් බැරනා නරකෙන් කියලා. අර කිව්වාගේ ලෝකේ තියෙන දරුණු නිම කරපු අපිට පාතාලය විනාශ කරන එක ඉතරක් කරුණක් නෙමෙයි කියන එක මම කිව්වේ. ඒ ඔබතුමාටත් මම ආශිර්වාද කරනවා. මේ වැඩේ කරන්න අපිත් ඔබතුමාට ජයഘോഷා නගන්න. තමුන්නාසේගේ පුත්‍ර රත්නයක් තියෙන මම හිතන්නේ පොලිසියේ. අපි දැක්කා තමුන්නාසේ පුතා සෙලුට් එකක් ගාලා තමුන්නාසේ බදා ගන්නවා. ඔබතුමා ඉන්න තැන මම හිටියා නම් මගේ පුතා හිටියා නම් පොලිසියේ මම එතන යුනිෆෝම් එකක් ගහන් ඇවිල්ලා මාව බදා ගන්න දෙන්නේ නැහැ. තමුන්නාසේ නිකන් මඩ ගහන්න ලෑස්ති වෙන්න එපා. දන ගහන්න මේක කරාටි කියලා හිතුවද? නැත්නම් මේක බතික් කියලා හිතුවද? තාත්තා අමාත්‍යරෙක් වුණාම පුතා ඒ අමාත්‍යාංශයේ ඉන්න නිලධාරියෙක් විදිහට ආදරයක් විදිහලා බදාගත්තම ඒ තියෙන මනුෂ්‍යකම නැත්තම් එයාව දනගස්සන්න දදන්නේ මේ. ඔබතුමා දන්නේ බතික් යන ඔබතුමා පොලිසිය ගැන දන්නේත් නැහැ. නැට්ටුවන්ට බෑව කරන්න. මම හිතනවා කරු කතානායකතුමනි යුද්ධය පිළිබඳව කතා කරන විට යුද ජයග්‍රහණයේ ගෞරවය පළමුවෙන්ම යා යුත්තේ යුද්ධයෙන් මිය ගිය රණවිරුවන්ටයි කියන එකයි මං හිතන්නේ අපි විශ්වාස කරන්නේ. කරු මන්ත්‍රීතුමා ඒ ගැන කිසිම විවාදයක් නැහැ. යුද්ධයෙන් මිය ගිය රණවිරුවන්ට සහ අපේ සෙබළුන්ට රණවිරුවන්ට ඒගොල්ලෝ තමයි වෙඩි උණ්ඩට මුහුණ දෙන්නේ. ඒගොල්ලන්ට තමයි අනිවාර්යයෙන්ම පළවෙනි ගෞරවය යන්න ඕනේ. ඉහළ නිලධාරීන්ටත් නෙමෙයි දේශපාලනඥයාටත් නෙමෙයි. ඒ කියන්නේ කිසි විවාදයක් නැහැ. ඔය ඒක මම මේ තමුන්නාන්සේට මුකුත් ඒ ගැන එල්ල කළා මුත් කිව්වේ නැහැ. මම ඉතා වගකීමෙන් කියනවා යුද්ධයක් දිනන්නේ හෝ පරදින්නේ දේශපාලඥයා. දෙවන මහ ලෝකයේ යුද්ධයේ වින්සන් චර්චිල් තමයි යුද්ධෙ දින්නේ. හිට්ලර් පෙරදුනා. නමුත් ජෙනරාල් වරුන්ගේ අඩ්මිරාල් වරුන්ගේ නම් කියවෙන්නේ ඊට පස්සේ. අද වියට්නාමයේ දහස් ගණනක් මිනිස්සු අවුවැස් ඉඳලා පෝලිං වලට එන්නේ හෝචිමින්ට සම්පූර්ණයෙන්ම ගෞරව කරන්න මිසක් ජෙනරල් ඩියප්ට ගෞරව කරන්න නෙමෙයි. මම කතා කරේ රණවිරුව වෙනුවෙන්. ඔබතුමා කතා කරන්නේ දේශපාලනඥයෝ වෙනුවෙන්. ඒක ප්‍රශ්නයක් නෑ. මම කතා කරන්නේ ඔබතුමා ගැන නෙමෙයි. 2009 මැයි මාසේ 19ට තමයි අපි ප්‍රභාකරන් විනාශ කළේ. සති කිහිපයකට ඉස්සෙල්ලා එංගලන්තෙන් ආවා ඩේවිඩ් මිලිබෑන්, ප්‍රංශෙන් ආවා බර්නාඩ් කුෂ්නර්. ඔවුන් පුළුවන් තරම් බල කළා ජනාධිපතිතුමාට ආරක්ෂක ලේකම්තුමන් යුද්ධේ නවත්ත. එදා යුද්ධේ නැවතුවා නම් අද ඔබතුමන්ලා වීරයෝ බවට පත් වෙන්නේ නැහැ. දේශපාලනඥයෝ තමයි යුද්ධයක් දිනන්න ඕන යුද්ධයක් පරදින්නේ. පොලිසිය දේශපාලනමය වශයෙන් ක්‍රියා කරනවාද කියන එක. විශේෂයෙන්ම මේ සහරාන් මහ බැංකුව අධිපති හොයනවා වෙනුවට අපගේ බුද්ධ්‍යංශ අපගේ රහස් පොලිසිය
විරුද්ධ දේශපාලකින් මර්ධනය කිරීම සඳහා ආවියක් හැටියට යොදා ගැනීම ගැන අපි තාම කනගාටුවට පත් වෙනවා. ඒකේ ගොදුරක් බවට ශානි අබේසේකර මැතිතුමා පත්වීම ගැනත් අපි කනගාටුයි. ඔහු දේශපාලනයකින් තොරව කොයි පක්ෂයටත් දඬුවම් දෙන්න ඉදිරිපත් වුණා. මම රිමාන්ඩ් බන්ධනාගාරයේ ඉන්නකොට නාවික හමුදා බුද්ධ්‍යංශ නිලධාරීන් අරගෙන ආවා මං හිටපු හිරකුටියට. මොකද ඒගොල්ලෝ කිව්වේ කිසිම සාක්ෂියක් නැතුව අපිව අත්අඩංගුවට ගත්තා. ගෝඨාභය රාජපක්ෂයි ඕඩර් කළේ කියලා කිව්වොත් ඕගොල්ලෝ අපි නිදහස් කරනවා. මේක තමයි ඔයාගේ මහා නීතිකරුක ශානි අබේසේකර කිව්වේ. ඔය කවුද රටින් පැන්න IP නිශාන්ත කන්දප්පා රාජ් පොලිසියේ බාරේ ඉන්න බුද්ධ්‍යංශ නිලධාරීන්ව නැගිට්ටවලා වතුර ගහලා කියබලත් අපි ගෝඨාභය මේව කරේ කියලා. ශානිට නෙවෙයි කාටවත් අපි නීතිය අතට අරගෙන නැහැ. අද අරලිය ගහ මන්දිරයේ ඇමතිවරු රැස්වලා තීරණය කරන්නේ නැහැ. අනුර දිසානායකලයි අරගොල්ලොයි මේගොල්ලොයි කමිටුව රැස්වලා තීරණය කරන්නේ නැහැ. කාවද හිරේ දාන්නේ කියලා එහෙම තීරණය කරන්නේ නැහැ. එදා ඒක කරේ අනුර සේනානායක. මාස කීයක් හිරේ දාගෙන හිටියද? හිරගෙදර බෙහෙත් ටික හරියට බොන්න ලැබුණේ නැහැ. නීතියට අනුව වැඩ කරපු පොලිස් නිලධාරියෙක් තමයි. ශානිට වැඩි උසස් නිලධාරියෙක්. එහෙම නිලධාරීන්ව බොරු පටලෝ හිරේ දාපු ශානිය ගැන කිමුළු කඳුළු හලන අයගෙම තේරෙනවා ශානි කාගේ කවුද කියලා. තවත් පුවත් කිහිපයක් දැන්. මතරේ මහනගර සභාවේ නගරාධිපති ඩල්ජිත් අලුවිහාරි මහතා එම දුරෙන් නිර්පා හැරීමට මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලලිත් යෝගමගේ මහතා අද පියවර ගත්තා. අලුවිහාරි මහතා දූෂණ සහ අක්‍රමිකතා සිදු කර ඇති බවට එම නගර සභාවේ මන්ත්‍රීවරුන් පිරිසක් ආණ්ඩුකාරවරයා වෙත ඉදිරිපත් කර තිබූ පැමිණිල්ලක විමර්ශන වාර්තාව අනුව මෙම තීරණය ගෙන තිබෙනවා. නගරාධිපතිවරයා මහනගර සභා ආඥාපනයේ සඳහන් වැරදි කිහිපයක් සිදු කර ඇතැයි සාක්ෂි පවතින බැවින් ඔහු දුරෙන් ඉවත් කිරීමට පියවර ගත් බවයි ආණ්ඩුකාරවරයා නිකුත් කළ ගැසට් නිවේදනයේ සඳහන් වන්නේ. ඇත්ත වශයෙන්ම මාව පහ කරන්නට පෙර මට අඩුම ගානේ පරීක්ෂණ වාර්තාවේ පිටපතක් දෙන්න ඕනේ. මාව පත්කිරුවේ ජනතාව. පරිපාලනයේ යම් දුර්වලකමක් මගේ ගාව තියෙනවා නම් ඒක නිවැරදි කරන්න කොමසාරිස්වරයාට තිබුණා. යුක්තිය උදෙසා මා අනිවාර්යයෙන්ම අධිකරණයෙන් මේකට සහනයක් බලාපොරොත්තු වෙනවා. මාවනැල්ල ප්‍රදේශයේ පවත්වාගෙන ගිය කෘත්‍රිම කුළුබඩු නිෂ්පාදනාගාරයක කෘත්‍රිම කුළුබඩු කිලෝග්‍රෑම් 2500ක පමණ තොගයක් විනාශ කිරීමටත් එහි හිමිකරුන්ට රුපියල් 90000ක දඩ මුදලක් පැනවීමටත් මාවනැල්ල මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබෙනවා. පසුගිය ඔක්තෝබර් 26 වෙනිදා මෙම කම්හල පොලිසිය විසින් වටලනු ලැබුවේ අද දෙරණ සිදු කළ අනාවරණයකට අනුවයි. එස් සමගින් ප්‍රවෘත්ති අවසන්. සුබ රාත්‍රියක්.